සුබ සන්ධ්‍යාවක් ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කෙරෙන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගයි ඔබ අදත් සම්බන්ධ වන්නේ. අපේ වැඩසටහන අපි නැවතත් ආරම්භ කරා. ඔබ දන්නවා ඉදිරියට පැමිණීමට නියමිත මැතිවරණ සමයත් සමග අපි හිතුවා අපගේ දේශපාලඥයන්ට අපගේ රටේ නීති සම්පාදනය කරන පිරිසට අපි අවස්ථාවක් ලබා දෙන්න ඕන කියලා ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. කෙසේ වෙතත් මේ වැඩසටහන පටිගත කරන අවස්ථාවේදී හරියටම කවද්ද ඡන්දය පැවැත්වෙන්නේ කියලා දින මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරලා තිබෙන්නේ නැහැ. කෙසේ වෙතත් මම හිතන්නේ මේ වැඩසටහන බලන ඔබ දැන් දන්නවා මම හිතන්නේ හරියටම කවද්ද මැතිවරණය පැවැත්වෙන දිනය කියලා. කොහොම වුණත් මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්න ඇත්තටම මේ මැතිවරණයේ තත්ත්වය මොකක්ද කියලා දැනගන්න අපි අද සම්බන්ධ කරගත්තා. අපි ඊටමත් ගෞරවයෙන් ආරාධනා කරා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයාව. අපි සුබ සන්ධ්‍යාවක් කියලා ඔබතුමාව පිළිගන්නවා. සුබ සන්ධ්‍යාවක් දනනාත්. ඔබ දන්නවා අපේ ප්‍රේක්ෂකයනුත් දන්නවා අපි තරමක් අලුත් වාතාවරණයක් යටතේ තමයි මේ වැඩසටහන මෙහෙයවන්නේ. මොකද මේ පවතින COVID-19 තත්ත්වය යටතේ සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් තමයි අපි මේ වැඩසටහන මෙහෙයවන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි වෙනදට අපගේ මැදිරියේදී අපි හම්බුණත් රෝහණ හෙට්ටිආරච්චි මහත්මයාව අද දිනේදී Zoom තාක්ෂණය හරහා තමයි අපි එතුමාව සම්බන්ධ කරගන්නේ. හෙට්ටිආරච්චි මහත්මයා දැන් අපේ මේ සාකච්ඡාවත් වෙනතරම් මැදිරියේ ඉඳලා දැන් Zoom හරහා නැත්නම් මේක ඔන්ලයින් කරන තත්ත්වයටපත් වෙලා දැන් මේ මැතිවරණය සම්බන්ධයෙන් කොහොමද ඇත්තටම තත්ත්වය මේ පවතින තත්ත්වය යටතේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් විදියට ඔබතුමන්ලාගේ විවරණය කොහොමද මේ 2020 මහා මැතිවරණය සම්බන්ධව? මම හිතන්නේ දැන් මේ සම්බන්ධයෙන් අධිකරණයේ ඉදිරියේත් පහුගිය දිනවල කණ්ඩායම් කීපයක් කරුණු දක්වලා තිබුණා. ඒ සියල්ල මේ වෙනකොට අවසන් වෙලා තිබෙනවා. ඒ අනුව එවැනි අධිකරණමය බාධාවක් දැන් අපිට මැතිවරණය පැවැත්වීම සඳහා පැන නගින්නේ නැහැ. හැබැයි තවමත් අපිට සෞඛ්‍යමය බාධාව තිබෙනවා. දැන් වැදගත් වෙන්නේ ඒ සෞඛ්‍යමය බාධාව කළමනාකරණය කර ගනිමින් කොහොමද අපි අපේ රටේ පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාදායකයට මහජන නියෝජිතයින් තෝරාපත් කරගන්න කියලා. ඉතින් මම හිතනවා මේ වෙනකොට අපි දන්නවා මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය අංශවල එක්ක සාකච්ඡා කරලා මාර්ගෝපදේශනයක් අනිල් ජයසිංහ මහත්මයා අපි දැක්කා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට දිනකට පෙර ආතුව මැතිවරණ කොමිෂන් සභාවට බාර දුන්නා. ඒ අනුව සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද සහිතව ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය අපි විශ්වාස කරනවා ඉදිරි මාස 2ක කාලය ඇතුළත පවත්වන්නට ක්‍රියා කරයි කියලා. මොකද දැන් අපි දන්නවා කොරෝනාත් එක්ක අපිට අවස්ථා දෙකකදී මැතිවරණ කල් දාන්න සිද්ධ වුණා. හැබැයි දැන් රට සාමාන්‍ය තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. දැන් සෞඛ්‍යමය කොන්දේසි වලට යටත්ව හෝ අපි ආර්ථික කටයුතු ආරම්භ කරලා තිබෙනවා. සමාජ කටයුතු ආරම්භ කරලා තියෙනවා. කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරලා තියෙනවා. ව්‍යාපාර පටන් අරගෙන තියෙනවා. අපිට මේ තත්ත්වයන් තුළම තමයි මැතිවරණයට මුහුණ දෙන්න වෙන්නේ. මොකද දැන් මේ සීරෝ තත්ත්වයක් කොරෝනා වල අපිට කවදද කියන එක පිළිබඳව මම හිතන්නේ කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. ලෝකේ කොහෙවත් රටක එවැනි තත්ත්වයක් කියන්න වෛද්‍යවරු සමත් වෙන්නේ නැහැ. ඉතින් එවැනි වටපිටාවක අපිට අපේ පාර්ලිමේන්තු මැතිවරණයත් මේ සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ඉදිරි දිනවල පවත්වන්න සිද්ධ වෙනවා. හෙට්ටිආරච්චි මහත්මයා විශේෂයෙන්ම විවිධ කණ්ඩායම් මැතිවරණය කල් දැමිය යුතුයි කියලා මම හිතන්නේ අධිකරණ කටයුතු ක්‍රියාත්මක වුණේ සම්බන්ධයෙන්මයි. අපි දන්නවා මේ ලංකාවේ පසුගිය කාලෙක ඉඳලා පොඩ්ඩක් මේ මැතිවරණ කල් දාන ස්වරූපයක් තිබෙනවා. අපි දන්නවා තාමත් පළාත් සභා මැතිවරණය පැවැත්විලා නැහැ. පාර්ලිමේන්තු මැතිවරණයක් දැන් තිබිය යුතුව පැවති දිනයට වඩා පසු වුණා. ඒ අනිවාර්යයෙන්ම මේ සෞඛ්‍ය කාරණා නිසා තමයි මම හිතන්නේ එලෙස සිදු කරන්න උනේ. එහෙම නැත්නම් අප්‍රේල් මාසේ 25 වෙනිදා වන විට මහ මැතිවරණයක් ඇඳවන්නට නියමිතව තිබුණා. කෙසේ වෙතත් මේ මැතිවරණ මෙතරම් කල්යම මොන ආකාරයටද ඇත්තටම මැතිවරණ නිරීක්ෂකයන්ගේ පැත්තෙන් මේක බලපාන්නේ? මොකද දැන් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සහ මේ රජයේ ගිණුම් අනුමත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට අවශ්‍යයි මේ වගේ කාරණා ගණනාවක්. මේ නිසා පස්සට යනවා. මොකද ජනතාව වරමකුත් දීලා තිබෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. මම හිතන්නේ එතුමගේ වැඩ කටයුතු කරගෙන යාමටත් යම්කිසි බාධාවක් වෙනවා. මොකද එතුමා පත් කරලා දැන් මාස 6ක් 7ක් ගිහිල්ලා තාමත් එතුමාට අවශ්‍ය අපි කියන්නේ මූල්‍යමය බලය පාර්ලිමේන්තුව හරහා ලබා ගන්න නැත්නම් අනුමත කිරීම ලබා ගන්න හැකි වෙලා නැහැ. මේ තත්ත්වය ඔබතුමා කොහොමද දකින්නේ? මේක ව්‍යවස්ථාමය පැත්තේ යම්කිසි ගැටලුවක් තිබෙනවද? මේක ජන වරමට
විශාල ඇත්තටම මේ කොවිඩ් එක ආපු එක ඒක සෞඛ්‍ය ගැටලුවක් වුණාට ඇත්තටම ජනතාවගේ මතය සහ වරම පැත්තෙන් ගත්තාම මේක ඇත්තටම ලොකු අභියෝගයක් නේද? ඔබ සඳහන් කළා වගේ මේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් වෙලා තිබෙනවා මේ කොවිඩ් 19 තත්ත්වය තුළ. හැබැයි මේක දැනනත් මේක ලංකාවට විතරක් ආවේනික ප්‍රශ්නයක් නෙමෙයි. මේක ලෝකයේ පුරාම විසිරිච්ච ව්‍යාප්ත වෙච්ච සමාජ ව්‍යසනයක් බවට පත් වුණා. ඉතින් මෙවැනි වටපිටාවක මම නිතරම අවධාරණය කරන කාරණය තමයි මේ නීති මත පදනම් වෙලා නීති මතේම අපි මේ කාරණා දිහා බලන්නට උත්සාහ නොකළ යුතුයි කියලා. අනිවාර්යයෙන්ම අපිට ව්‍යවස්ථාව නොසලකා හරින්නට බෑ. මැතිවරණ පනත් නොසලකා හරින්නට බෑ. හැබැයි මේ සියල්ල සකස් කරලා තියෙන මේ රටේ ජනතාව වෙනුවෙන් මේවා සකස් කරන කාලවකවානුව තුළ ඔවුන් දැක්ක තත්ත්වයන් එක්ක ඒකට ගැලපෙන ආකාරයට තමයි මේවා සකස් වෙලා තියෙන්නේ. හැබැයි මේක සුවිශේෂීම තත්ත්වයක්. ඒ නිසා වර්තමාන දේශපාලනයේ ඉන්න දේශපාලන නායකත්වයට හැකියාව තියෙන්නට ඕනේ ආණ්ඩුවත් විපක්ෂයත් මේක මේ දේශපාලන කෝණ වලින් බලන්නේ නැතුව දේශපාලන වාසි දිහා බලන්නේ නැතුව තමන්ගේ බලයට හවුරු කර ගැනීම සඳහා බලය ලබා ගැනීම සඳහා මේක දිහා බලන්නේ නැතුව මේක රටක් හැටියට මේකෙදි කටයුතු කරන්න. අපි දන්නවා දැන් ජනාධිපතිතුමන් මේ කොරෝනාත් මතුවෙච්ච දවසේ ඉඳලා ඒ වගේම සෞඛ්‍යාංශ ආරක්ෂකාංශ විශාල කැපකිරීමක් කරලා මේ තත්ත්වය යම් ප්‍රමාණයකට පාලනය කරගන්න සමත් වෙලා තිබෙනවා. එතකොට ඒ යම් අඩුපාඩු තියෙන්නට පුළුවන්. ඒ නිසා ඒකට අපි හැම කෙනෙක්ගේම සහයෝගය අවිවාදයෙන් යුතුව දිය යුතුව තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී කාරණේදී පාර්ලිමේන්තුව සම්බන්ධ කාරණේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සහයෝගීව කටයුතු කිරීම අවශ්‍යයි. මොකද මේ විපතට පත් වෙලා තියෙන්නේ එක්සත් ජාතික පාක්ෂිකයෝවත් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝවත් පොදු පෙරමුණු පාක්ෂිකයෝවත් එහෙම වෙන්වෙන්ව නෙමෙයි. මුළු රටම තමයි. මේ හැම කෙනෙක්ම හැම පුරවැසියෙක්ම විපතට පත් වෙලා තියෙනවා. එතකොට සාමූහික ප්‍රයත්නයක් දැරීම. අපි හිතමු පාර්ලිමේන්තුවේ මේක සම්මත වීම අභියෝගයට ලක් වෙනවා නම් දේශපාලන නායකයින්ට පුළුවන්කම තියෙන තෝනේ මේ ඒ ඉදිරිපත් වෙන මුදල් රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් වෙන් කරන මුදල් නම් ඒ වයින් දේශපාලන නායකයෝ තමන්ගේ සුඛවීරණය සලස ගන්නවා නම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ජනතාව වෙනුවෙන් නම් වෙන් කරන්නේ ඒවා යම් ගැටලුවක් තිබුණා. ඒවට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ඒ නීතිමය ගැටලුවක් තියෙනවා නම් ඒ නීතිමය ගැටලු විසඳා ගන්නට සහයෝගය ලබා දීම වැදගත්. දැන් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. දැන් පාර්ලිමේන්තුව මැතිවරණය හැර වෙනත් මැතිවරණයක් තිබුණා. මොකද එතකොට ව්‍යවස්ථාදායකයා නීති සම්පාදනය කරගන්න පුළුවන්. නීති සංශෝධනය කරගන්න පුළුවන්. දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දීලා ඉන්න නිසා ඒ සංශෝධන කරන්න හැකියාවක් නැහැ. එතකොට දේශපාලන නායකයින්ගේ වගකීමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පැත්තෙන් ඒ දෑත් දිගු වෙන්න අවශ්‍යයි. හැබැයි විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂවලත් වගකීම මේක සාමූහික ප්‍රයත්නයක් හැටියට රට මුහුණ දීපු අභියෝගයක් හැටියට මේ නීතිමය කාරණා නීතිමය වශයෙන් අභියෝග කරනවා වෙනුවට සාමූහිකව කොහොමද අපි විසඳගන්නේ කියලා කල්පනා කරන එක. හෙට්ටිආරච්චි මහත්මයා දැන් ඊට පස්සේ අපිට එන තර්කය තමයි කොහොමද මේ පවතින වාතාවරණය යටතේ මැතිවරණය පැවැත්විය යුත්තේ කියලා. මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක් විදියට සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් මැතිවරණයක් පවත්වන්නේ කොහොමද කියලා ඔබතුමාට පුළුවන් ද පැහැදිලි කරන්න අපිට? ඔව් ඇත්තටම ඒකත් විශාල අභියෝගයක්. හැබැයි මම මුලින් කිව්වා වගේ මේක අපිට මගහැර යන්න බැරි අභියෝගයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට අපි කොහොමද මේ සාමාන්‍ය සම්ප්‍රදායෙන් එළියට ගිහිල්ලා කොහොමද මේ කාරණේ දිහා බලන්නේ? අපිට තියෙන ලොකුම අභියෝගේ තමයි මැතිවරණය පවත්වද්දී මැතිවරණ ප්‍රචාරණ කටයුතු කොහොමද කරන්නේ? මැතිවරණයේ සම බිම කොහොමද අපි ආරක්ෂා කරන්නේ? ආණ්ඩු පක්ෂ විපක්ෂ ભેදකින් තොරව හැම අපේක්ෂකයෙකුටම සමානව තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය කරගෙන යන්න ඉඩ දෙන්නේ කොහොමද? ඊළඟට අපේක්ෂකයින්ට තමන්ගේ මනාප අංකය සහ තමන්ගේ වැඩපිළිවෙල ජනතාවට ගෙනියන්න ඉඩකඩ ලබා දෙන්නේ කොහොමද? එතකොට රාජ්‍ය නිලධාරීන් සහ මැතිවරණයට සම්බන්ධ වෙන අපේක්ෂකයෝ ඇතුළු සියලු පාර්ශවයන් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා, ආරක්ෂක අංශ ඉන්නවා, මැතිවරණ නිරීක්ෂකයෝ ඉන්නවා, ඒ වගේම අවසානයේදී ඡන්දදායකයෝ ඉන්නවා, ඊළඟට මාධ්‍යවේදීන් වගේ ඔබ වැනි අය. මොකද ඔබත් මාධ්‍යවේදීනුත් මේකේ විශාල කාර්යභාරයක් කරනවා. එතකොට මේ අයගේ සෞඛ්‍ය ආරක්ෂාවට බරපතල ගැටලුවක් ඇති නොවන ආකාරයකට කොහොමද අපි මේක කළමනාකරණය කරගන්නේ? දැන් ඒ සඳහා තමයි සෞඛ්‍ය අංශවල උපදෙස් ගන්නට මැතිවරණ කොමිසම සභාව ක්‍රියා කරමින් තිබෙන්නේ. ඒකට මේ පැත්තෙන් ඒක අපිට බලන්න පුළුවන්. ඒකට සම බිම ආරක්ෂා කර ගැනීමේදී ඒ සඳහා දැන්
පහුගිය ජනාධිපතිවරණයේදී හෝ පළාත් පාලන මැතිවරණයේදී අපි කරගෙන ගියපු මැතිවරණ ප්‍රචාරණ ක්‍රම ඒ ආකාරයටම අපිට කරන්න බැරි වෙයි. දැන් අපේ සම්ප්‍රදායිකව අපිට පුරුදු වෙලා තියෙන්නේ විශාල ක්‍රීඩා පිට්ටනිය වලට පිරිස් ගෙන්නලා ජනතාව දැනුවත් කිරීම. ජාතික මට්ටමේ නායකයෝ යනවා. කුඩා පොකට් මීටින්, කුඩා කණ්ඩායම් සාකච්ඡා, ගෙන්ගෙට යෑම්, පෝස්ටර්, මේවා තමයි අපේ සම්ප්‍රදායික ක්‍රම. ඒතර මේ සම්ප්‍රදායික ක්‍රම වලින් අපිට බැහැර වෙන්න පුළුවන්ද? මේ එකපාරටම මේ විකල්ප පිළිබඳව අවුරුදු 70ක් විතර කරපු ප්‍රතිවර්ණ ක්‍රම එකපාරට වෙනස් කරන්න අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේකට අපිට වෙන ඔප්ෂන් එකක් නැහැ. නිසා සෞඛ්‍ය නීතිය අනුව අපිට පුළුවන් මේ 100 ගණනක් රැස්වීම අවම කරන්න. ඒවයි යම් සීමාවක් කරන්න. ඒවයි පුළුවන් අපිට මීටරේ දුර පවත්වාගෙන සමාජ දුරස්ථභාවය පවත්වාගෙන මේක කරන්න. ඒ සඳහා දේශපාලන පක්ෂවල නම් මිසිලි භාගයක් තියෙන අවශ්‍යයි. ඊට විකල්ප ප්‍රචාරණ ක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අද වෙනකොට සමාජ මාධ්‍ය ප්‍රබලව මේ කටයුත්ත කෙරෙමින් තිබෙනවා. මේක තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ද මැතිවරණ කොමිෂන් සභාව හරහා අපි යෝජනා කළා එක් අවස්ථාවකදී පෝල් කාඩ් එකත් එක්ක නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවත් එක්ක අපේක්ෂකව පිළිබඳ මූලික තොරතුරු ටිකක් ඡන්දදායකයට යවන වැඩපිළිවෙලක් හදන්න පුළුවන් කියලා. දැන් තායිවානයේ වගේ රටක ඒක සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙනවා. අපේක්ෂකයන් පිළිබඳ ඡන්දදායකින්ව දැනුවත් කරනවා මැතිවරණ බලධාරීන් විසින්. දැන් අපිට පුළුවන් අවශ්‍ය නම් දේශපාලන පක්ෂ වලට කියන්න එක එක දිස්ත්‍රික්කයේ තමන්ගේ මේ අපේක්ෂකයන් පිළිබඳව මූලික තොරතුරු, ඔහුගේ අධ්‍යාපන සුසුකම, ඔහුගේ නම, ඔහුගේ මනාපංකය සහ ඔහුගේ වැඩපිළිවෙල, සාමාන්‍ය අපි හිතමු පිටුවක් කියලා. එවැනි ලේඛන පක්ෂ සකස් කරලා දෙනවා නම් මැතිවරණ කොමිසම සභාවට හැකියාව තියෙනවද මේවා බෙදන්න. ඊළඟට අපිට පුළුවන් ගම් මට්ටමින් ඡන්ද මධ්‍යස්ථාන මම හිතන්නේ අපේ මධ්‍යස්ථාන හැටියට 9500ක් විතර. නමුත් පෝලිං ස්ටේෂන්ස් හැටියට ගත්තොත් 13500කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒතර මේවා ආශ්‍රිතව එක බෝඩ් එකක් අපිට සකස් කරන්න පුළුවන්. මේවල අතිරේක වේදමක් යනවා. හැබැයි ඒවත් ලෝකයේ ක්‍රියාත්මක වෙන ක්‍රම. දැන් බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය ගත්තොත් අපිට වඩා පසුපසින් ඉන්නේ. හැබැයි එහෙ තියෙනවා අපේක්ෂකයන් තමන්ගේ දැන්වීම එල්ලන්න නිශ්චිත තැන්. ඒවා කවුරුත් ගලවන්නේ නැහැ. ඒත් මේවා පුළුවන්. දැන් සම බිම කියද්දී දන්නත් කොහොමත් අපේ රටේ සම බිමක් මැතිවරණවලදී නැහැ. ඒකට එක හේතුවක් තමයි අපේක්ෂක වේදන් සීමා කිරීමේ නීතියක් අපේ රටේ නැහැ. දැන් ඒක මැතිවරණ කොමිසම අපි ඔක්කොම එකතු වෙලා යම් ලේඛනයක් හැදුවා කැබිනට් මණ්ඩලයට ගියා. නමුත් පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න එක බැරි වුණා. එතකොට ඒ නිසා සල්ලි තියෙන අපේක්ෂකයා සාමාන්‍ය තත්ත්වයකට පහුගිය මැතිවරණවලදී රූපවාහිනී මාධ්‍ය පාවිච්චි කළා, ගුවන් විදුලි පාවිච්චි කළා, පුවත්පත් පාවිච්චි කළා, තමන්ගේ ප්‍රචාරණ කටයුතු කළා. එතකොට මේ වරත් ඒක වෙයි. එතකොට ඒකෙන් අපි ඒ කියන සමබිම මෙවරත් 100% අපිට ඇති කරන්න අමාරු වෙයි. හැබැයි මැතිවරණ කොමිසම ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. ඊළඟට මැතිවරණයේ පිළිබඳව ඡන්දදායකයා සහ මේකේ පාර්ශවකරුවෝ අතර විශ්වාසයක් ඇති කිරීම අවශ්‍යයි. මොකද මේ විශ්වාසය හරහා තමයි විශේෂයෙන්ම සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳව මේ විශ්වාසය යම් අඩුවක් වුණොත් ඡන්ද පොළට ඡන්දදායකයා එන එක වළකින්න පුළුවන්. එතකොට ඇයි මම ඡන්දේ දාන්න ගිහිල්ලා මේ කවුරු හරි පාර්ලිමේන්තුවට පත් කරගන්න මම ඡන්දේ දාන්න ගිහිල්ලා ඇයි මම අනාරක්ෂිත තත්ත්වයට පත් වෙන්නේ වගේ හැඟීම් යම් පිරිසකට තියෙන පුළුවන්. මොකද මේ පාර්ලිමේන්තුව පිළිබඳව මිනිසුන්ගේ තියෙන ආකල්පය මහජන නියෝතයෝ පිළිබඳව තියෙන ආකල්පය එච්චර යහපත් නැහැ. ඒ නිසා අපි පැහැදිලි පරිවිඩයක් දෙන්නට අවශ්‍යයි. සියලුම සෞඛ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ ඡන්ද පොළට පැමිණීම හරහා ඔබට කොරෝනා හැදෙන්න තියෙන ප්‍රවණතාවයක් නැහැ කියන එක. ඒක නැහැ කිව්වට විතරක් මදි. ඒකට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අපි ගන්න වෙනවා. ඒකට සමහර කාරණා තියෙන ඇත්තටම මිනිස්සු මේ පිළිබඳව අනවබෝධය නිසා සමහරලාට අපි බය ඇති කර ගන්නවා. මේ අපිට කොරෝනා ඇති වෙන්න පුළුවන් කියලා. ඒකට ඒවා පිළිබඳව අපි ඒ විශ්වාසය ගොඩනැගීම පිළිබඳව යම් වැඩපිළිවෙලක් අපිට හදන්න වෙනවා. ඒකට වෙනස් කරන මැතිවරණ ක්‍රම පිළිබඳව දැන් මැතිවරණ කොමිසම සභාව හැටියට මේ කොරෝනා තත්ත්වයක් තුල යම් වෙනස්කම් කරනවා නම් දැන් අපි උදාහරණයකට කිව්වොත් පැය උදේ 7 ඉඳලා 4 වෙනි දක්වා තියෙන මැතිවරණේ උදේ 7 ඉඳලා 6 දක්වා කල් දානවා නම්
ඒක කොහොමද කඩනමින් ජනතාවට ඒ පණිවිඩය දෙන්නේ. ඊළඟට අපි හිතුවොත් වැඩිහිටි අයට අපි උදේවරුවේ විශේෂ වෙලාවක් වෙන් කරලා තියෙනවා නම් අපි උදේ 7 ඉඳලා 10 වෙනකන් වැඩිහිටි අයට දෙනවා කියලා. ඒවා මැතිවරණ කොමිසම සභාව ගත යුතු තීන්දුව. එවැනි ඇති කරන සංශෝධන වෙනස්කම් තියෙන නීතිය ඇතුලේ ඒවා ජනතාවට කඩනමින් ගෙනියන වැඩපිළිවෙලක් ඕනේ. විශේෂයෙන්ම මේ කොරෝනාත් එක්ක වැරදි මත සමාජගත කිරීමේ අවදානමක් තියෙනවා. යම් පක්ෂයකට වාසසහගත ඡන්දපොලක් පිළිබඳව වෙනත් පක්ෂයකින් මේ කොරෝනාත් සම්බන්ධ පණිවිඩ ගෙනියන්න පුළුවන්. ඒකට එවැනි තත්ත්වයන් වැළැක්වීම සඳහා නිශ්චිත වැඩපිළිවෙලක් සහ කඩිනම් වැඩපිළිවෙලක් අපි කල්ැතුව සකස් කර ගැනීම වැදගත් වෙනවා. ඉතින් මම හිතනවා මේවා ගැන දැනටමත් මැතිවරණ කොමිසම් සභාව තවත් කාරණා තියෙනවා ගණන් කිරීම ආශ්‍රිත වෙන්න පුළුවන් ප්‍රශ්න. මේවා පිළිබඳව මම හිතනවා දැනටමත් අපිත් ඒවට සම්බන්ධ වුණා. යම් සංවාදයක් මැතිවරණ කොමිසම් සභාව තුළ ඇති වෙලා තියෙනවා. ඒවත් එක්ක මේ තත්ත්වයන් පාලනය වෙයි කියලා විධිමත් කල්පනාකරණය කරගන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා. හෙටිආරච්චි මහත්මයා මම කැමති ඔබතුමා කාරණා ගණනාවක් ගැන කතා කරා. මම එකෙන් පොඩි එක කාරණා පොඩ්ඩක් ලියා ගන්න කැමතියි. දැන් මූලික වශයෙන් ඇවිල්ලා අපි මේ පළවෙනි වතාවට තමයි මේ COVID-19 මේ වගේ සෞඛ්‍ය ආරක්ෂිත තත්ත්වයට යටතේ මැතිවරණයක් පවත්වන්න සූදානම් වෙන්නේ. වෙන රටවල් මේක පවත්වපු ආකාරය පිළිබඳ අත්දැකීමක් තිබෙනවද? ඒක කරගත්තු ආකාරය පිළිබඳව ඒ අනුගමනය කරගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපිට අවබෝධයක් තිබෙනවද? ඒ වගේ දෙයක් කරන්න අපිට මූල්‍ය හැකියාව තියෙනවද? කොහොමද ඒ වගේ දෙයක් කරගන්නවා නම් කරගන්න කියලා ඔබතුමාට මුලින්ම අපිට පැහැදිලි කරන්න පුළුවන්. දැන් මේ තත්ත්වය තුළ රටවල් ගණනාවක මැතිවරණේ කල් දාලා තියෙනවා. ඒ වගේම රටවල් ගණනාවක් මැතිවරණේ තියලා තියෙනවා. දැන් කල් දාපු රටවල් නැවත මැතිවරණ පැවැත්වීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. අපි ප්‍රසිද්ධම උදාහරණය තමයි දකුණු කොරියාවේ මැතිවරණය පැවැත්වුවා. හැබැයි දකුණු කොරියාවේ යම්මම් වෙනස්කම් තියෙනවා. උදාහරණයකට ඡන්ද ගණනය කිරීම තාක්ෂණිකව තමයි සිද්ධ වෙන්නේ. දැන් අපේ රටේ ඡන්ද ගණනය කිරීම කාමරයක් තුල සියලු දේශපාලන පක්ෂ නියෝජිතයෝ වාඩි වෙලා ඒක සැලකිය යුතු පිරිසක් රැස් වෙන තැනක්. ඒකට ඒක නිසා කොරියාවේ එකයි මෙහි අපිට එක සමානව සංසන්දනය කරන්න බෑ. හැබැයි ඒ කාරණේට අපිට විකල්ප ක්‍රම ලංකාවේ හිතන්න පුළුවන්. අපිටත් පුළුවන් නම් මේ CCTV කැමරා පද්ධතියක් සකස් කරලා දේශපාලන පක්ෂවල නියෝජිතයින්ට කාමරෙන් එළිය තැනක් සකස් කරලා ඒගොල්ලන්ට ඒක නිරීක්ෂණය කරන්න. ඕන එක නියෝජිතයෙක් විතරක් ඒ ගණන් කිරීමේ මධ්‍යස්ථානට ඇතුල් කරන්න. මෙවැනි විකල්ප ඒකට තියෙනවා. දැන් ඡන්ද පොලේ ක්‍රියාවලියේදී දකුණු කොරියාව මගේ දැනුම හැටියට සිද්ධ වුණේ ඡන්දදායකින් ඡන්ද පොලේදී පරීක්ෂාවට ලක් වුණා. ඔවුන්ගේ උෂ්ණත්වයේ පරීක්ෂා කිරීමක් සිද්ධ වුණා. එතකොට යම් ගැටලුවක් මතුවුණා නම් ඡන්ද පොලේ එවැනි උෂ්ණත්වයේ සහිත අය හිටියා නම් ඔවුන්ට වෙනම ඡන්දේ පාවිච්චි කරන්න පහසුකම සැලසුවා. ඒ වගේම ඒ අයට ෆේස් මාස්ක් එක මුහුණු ආවරණ මුඛ ආවරණ පැළඳගෙන තමයි ඡන්දේ පාවිච්චි කළේ. ඊළඟට ග්ලව්ස් පාවිච්චි කළා. ඡන්ද පොලේදී ඒ දුරස්ත භාවය පාවිච්චි කළා. එතකොට මේවා ඇත්තටම මැජික් නෙමෙයි. දැන් මේවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රම අනුගමනය කරන්න පුළුවන්. එකම දේ දන්නාත් මේකත් එක්ක අපිට අතිරේක වියදමක් දරන්න වෙනවා. දැන් මිලියන 7000ක් මැතිවරණ කොමිසම කියනවා මේක තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයේ ටිකක් මිල අධිකයි. ප්‍රජාතන්ත්‍රවාදය අපිට ලාභයට ගන්න අමාරුයි. ඒ නිසා මම හිතන්නේ ප්‍රශ්න තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව ජනතාවගේ තියෙන ආකල්පය. මෙහෙම මහජන නියෝජිතවලට පත් කරගන්න අපි අපේ සල්ලි මෙච්චර වියදම් කරන්න ඕනද කියලා. හැබැයි ජනතාවට ඒකේ බැරෑරුම්කම තේරෙන්නේ අපිට පාර්ලිමේන්තුවක් නැතුව කාලයක් ඉන්න වුණොත්. ඒ නිසා මම හිතන්නේ අපි මේ වෙනුවෙන් යම් අතිරේක වියදමක් දැරුවත් දැන් තියෙන තත්ත්වය අනුව අපි මැතිවරණයට යා යුතු තත්ත්වයක තමයි ඉන්නේ කියලා මම හිතන්නේ. හොඳයි රෝහණ හෙටිආරච්චි මහත්මයා අපි කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියත් සමග සම්බන්ධ වෙනවා. දාපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙටිආරච්චි මහත්මයා. එතුමා වසර ගණනාවක් තිස්සේම මේ මැතිවරණ නිරීක්ෂණය ගැන සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ පිළිබඳව ඉතාමත්ම පුළුල් විවරණයක් අපිට ලබා දුන් අපිට ඉන්න ඉතාමත්ම නිදහස් මානව හිතවාදී මැතිවරණ නිරීක්ෂණය පිළිබඳ විශේෂඥයෙක්. අද අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේ පවතින මැතිවරණ ක්‍රමය සහ මේ COVID-19 තත්ත්වය යටතේ 2020 මහ මැතිවරණය පැවැත්විය යුත්තේ
කෙසේද යන්න කාරණාව පිළිබඳවයි රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා පැහැදිලි කරමින් සිටියේ මැතිවරණයක තිබෙන අවශ්‍යතාවය සහ මේ COVID-19 තත්ත්වය යටතේ මේ මැතිවරණය පවත්වන්න ඕන කොහොමද කියන එක පිළිබඳව අපි කෙටි විරාමයකින් පසුව නැවතත් ඔබත් සමග සම්බන්ධ වෙනවා Public Space ශ්‍රී ලංකා වැඩසටහන සමග. ඔබ නැවතත් සම්බන්ධ වන්නේ Public Space ශ්‍රී ලංකා වැඩසටහන සමගින් අප අද සාකච්ඡා කරමින් සිටින්නේ COVID-19 වාතාවරණය තුළ ශ්‍රී ලංකාවේ මැතිවරණය පැවැත්විය යුත්තේ කෙලෙසද යන්න පිළිබඳව අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වී සිටින්නේ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා. එතුමා සාකච්ඡා කරමින් සිටියේ මොන ආකාරයටද මැතිවරණය මේ සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් පැවැත්විය යුත්තේ කියලා. හෙට්ටිආරච්චි මහත්මයා මම කාරණාවට එන්නම්. දැන් විශේෂයෙන්ම මැතිවරණ ප්‍රචාරණ කටයුතු ගත්තොත් එහෙම අපි දන්නවා ලංකාවේ ඔබතුමා ප්‍රකාශ කරපු ආකාරයට මේ මහා ජන රැලි පවත්වලා ලක්ෂ ගණන් මිනිස්සුන්ව බස් වලින් කොළඹට සහාය අදාළ ප්‍රදේශවලට ආපු මං හිතන්නේ හැම දේශපාලන පක්ෂයක්ම ඔවුනුත් මං හිතන්නේ ඒක පිළිගන්නවා ඒ ආකාරයට තමයි ජනතාව වෙන්නේ කියලා මේ ක්‍රමයට තමයි පැවැත්තුනේ. දැන් එතකොට මේ නව ක්‍රමයකට යද්දී ඔබතුමා කිව්වා සම බිමක් නිර්මාණය කිරීම සම්බන්ධව. දැන් ඇත්තරම මේ නව ක්‍රමයේ යටතේ සමබිම කියන එක ඇත්තරම කැඩෙන්න පුළුවන් නේද? විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය මගින් මේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කර ගැනීම අපි දන්නවා මේ අන්තර්ජාල භාවිතාවත් එක්ක බොහෝ දුරට තීරණය වෙනවා. ඉතින් ඇත්තරම මේ ක්‍රමයේ යටතේ පැවැත්වීමේදී සමබිම කියන එක නැති වෙන්න පුළුවන් නේද? මොකද අපි දන්නවා කොළඹ ගම්පහ වගේ තදාසන්න ප්‍රදේශවල අන්තර්ජාලය දංගම දුරකථන භාවිතා කිරීම ඉතාමත්ම වැඩි. නමුත් අපි ගම පැත්තට ගියොත් එහෙම විශේෂයෙන්ම උතුරු නැගෙනහිර වෙන්න පුළුවන් හම්බන්තොට ගාල්ල මේ වගේ දුෂ්කර පළාත්වල අපි කියන අන්තර්ජාලය ඔස්සේ මේ වැඩේ කරගන්න අමාරුයි. එතකොට සමබිම කොහොමද පවත්වා ගන්න ඕනේ හෙට්ටිආරච්චි මහත්මයා? දැන් මම හිතන්නේ මේ ඔබ ගත්ත උදාහරණය මට උත්තර දෙන්න පහසුයි. නමුත් දැන් සමබිම කියලා අදහස් කරන්නේ ඇත්තටම කොළඹ අපේක්ෂකයාට තියෙන පහසුකම ඒ විදිහටම හම්බන්තොට අපේක්ෂකයාට තියෙන්න ඕන කියන එක නෙමෙයි. කොළඹ අපේක්ෂකයෝ ඔක්කොම දෙනාට ඒ කොළඹ තියෙන පහසුකම ඉඩ තියෙන්න ඕන. දැන් ඔබ කියපු උදාහරණය ගත්තොත් දැන් අන්තර්ජාල පහසුකම කොළඹ තියෙනවා නම් ඒ හැමෝටම තියෙනවා. දැන් ඒක ඔබ පාවිච්චි කරනවා මම පාවිච්චි කරන්නේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක්. දැන් ඔබ ඒක පාවිච්චි කළා ඔබ එකෙන් ගන්න පුළුවන් මහජන ප්‍රසාදය දිනා ගන්නවා නම් ඒක ඔබේ දක්ෂතාවය. මටත් ඒ ඔප්ෂන් එක තියෙනවා. මටත් ඒ අවස්ථාව තියෙනවා. හැබැයි මම පාවිච්චි කරන්නේ නැහැ. ඒකට හම්බන්තොට හරි මොන්රාගල හරි අපේක්ෂකෙක් මොන්රාගල ඒ කියන පක්ෂයේ අපේක්ෂකයාට ඒ අවස්ථාව නැත්තම් ඒක B කියන කෙනාටත් නැහැ. සම බිම කියන්නේ ඒ හැම කෙනෙකුටම ඒ බල ප්‍රදේශය ගත්තොත් දැන් මේ අපේ මැතිවරණ ක්‍රමය අනුව ගත්තොත් දැන් ජනාධිපති වර්ණය ගත්තොත් සම බිම එනකොට අපේක්ෂක මුල් ලංකාවටම ඉන්නේ. එතකොට සම බිම එක විදිහක්. දැන් මේ මැතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයක් නිසා කොළඹ අපේක්ෂකෝ UMP ශ්‍රී ලංකා JVP සමගි ජන බලවේගයේ ඕනම පක්ෂයක්. ඒතකොට මේ හැමෝටම එක විදිහකට වැඩ කරන්න පුළුවන්කම තියනවාද කියනවා. හැබැයි මේක 100% දන්නත් මම ඉස්සෙල්ලා කිව්වා වගේ සාර්ථක කරන්න බෑ. දැන් අපේ රටේ තියෙන නීතිමය සීමාව ඇතුළේනේ මේවා කරන්න වෙන්නේ. එතකොට අපේක්ෂක වේදන් සීමා කිරීමේ නීතියක් අපිට නැත්තම් එතකොට සල්ලි තියෙන අපේක්ෂකයා මොන දේශපාලන පක්ෂය වුණත් ඔහු රූපවාහිනී ටික ඇඩ්වර්ටයිස්මන්ට් ටික ගන්නවා. ඔහු ගුවන්විදුලිය ගන්නවා. ඔහු පුවත්පත් ටික ගන්නවා. එතකොට ඔහුට ඒ වාසිය යනවා. අපිට ඒක 100% වැළැක්වීමේ හැකියාව නැහැ. හැබැයි දැන් මැතිවරණ දැන් අර සම්ප්‍රදායික ක්‍රම ටිකේ ඒවට විකල්ප අපි ගේනවා නම් දැන් අපි අර ග්‍රවුන්ඩ් එකේ 100කට ඉඩ දෙනවා නම් අපි හිතුව උදාහරණයකට ඒක 100ට ඉඩ දෙනවා නම් ඒක A කියන පක්ෂයට B කියන පක්ෂයට C කියන පක්ෂයට කාටවත් එක විදිය වෙන්න ඕනේ. විශේෂ වරප්‍රසාදයක් වෙන්න බෑ දැන්. ඕකේ දැන් මේ දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ඇඩ්වාන්ටේජ් එක බෙදෙන හැටියේ ස්වභාවිකව වෙන්නේ දැන් කැබිනට් ඇමතිවරු වගේ අයට ඒක හැමෝම අඳුරනවා. එතකොට යම් වරප්‍රසාදයක් තියෙන්න පුළුවන්. ඊළඟට දැන්ට පාර්ලිමේන්තුවේ ඉන්න අයට ආණ්ඩු පක්ෂයේ ද්විපක්ෂයේ ඒගොල්ලෝ හඳුනගත්ත ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඕනම නිලධාරියෙක් ගත්තොත් ඒගොල්ලෝ දැක්කහම දන්නවා. ඒතකොට ඒගොල්ලන්ට ඒවයි යම් යම් වාසි තියෙනවා. ඒතකොට අලුතෙන්ම තරඟ බිමට එන අයට සමහරට ඒ අවස්ථා නැති වෙන්න පුළුවන්. ඒවා
සමකිරීමේ වගකීම තියෙන මැතිවරණ කොමිසම සභාවට. කැබිනට් ඇමතිවරයාත් අපේක්ෂකෙක්, ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයාත් අපේක්ෂකෙක්, විපක්ෂ මන්ත්‍රීවරයාත් අපේක්ෂකෙක්, අලුතෙන් පළවෙනි වතාවට තරඟ කරන අපේක්ෂකයාත් අපේක්ෂකෙක්. එතකොට අන්න ඒව තමයි සමබිමක් බවට පත් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ පොදුවේ මැතිවරණ කොමිසම සභාව ගන්න තීන්දුව හරහා වෙන දේවල්. දැන් මේක සම්පූර්ණයෙන්ම දන්නත් ලෝකේ කොහෙවත් රටක් මම හිතන්නේ 100% මේ සමබිමක් රකින්න පුළුවන් කියලා. හැබැයි මැතිවරණයේ මෙහෙවන බලධාරීන්ගේ වගකීම වෙනවා ඒ සඳහා ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න එක. දැන් පහුගිය කාලෙත් මැතිවරණ කොමිසම ඒ සඳහා විශාල උත්සාහයක් ගත්තා පහුගිය මැතිවරණවලදී. ඊළඟ තව වැදගත් එකක් තමයි මේ ප්‍රචාරණ කටයුතු ආශ්‍රිතවම ඇතිවන ගැටලු මැතිවරණයට අපේක්ෂකයින්ට දේශපාලන පක්ෂවල මතුවන ගැටලු निराකරණය කර ගැනීම සඳහා විනිවිද භාවයක් සහිත සහ කාර්යක්ෂම යාන්ත්‍රණයක් හදන එක. දැන් මැතිවරණයේ පැමිණිල්ලක් දන්නත් ඒ පැමිණිල්ල අපි දුන්නාම ඒක සුමානකින් විසඳලා සමහර පැමිණිලි වැඩක් නැහැ. ඒකේ මොහොතේ විසඳෙන්න අවශ්‍යයි. දැන් මැතිවරණ ක්‍රියාවලියකදී ඒ සාමාන්‍ය තත්ත්වයට යටි වගේ නෙමෙයි. මොකද ඒකේ ප්‍රතිඵලය අපේක්ෂකයාට ඍජුවම ඒ මොහොතේම බලපානවා. ඒ නිසා කඩිනමින් සිද්ධ වීම ඊළඟට විනිවිද භාවයක් සහිතව සිද්ධ වීම අතිශය වැදගත් වෙනවා. දැන් ඉලෙක්ෂන් මැතිවරණ කොමිසම සභාව මේකට EDR යුනිට් කියලා අලුතෙන් ගිය පහුගිය මැතිවරණයේදී අලුත් නමක් දාලා යාන්ත්‍රණයක් සකස් කළා. ඉතින් ඒ යාන්ත්‍රණය දැන් මනාපාංග නිකුත් කිරීමත් එක්ක වඩා වේගයෙන් සක්‍රියව ක්‍රියාත්මක වෙන යාන්ත්‍රණයක් බවට පත් වෙන්න ඕනේ. ඒකට සියලු පාර්ශවකරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒක විනිවිද භාවයක් තියෙන්න ඕනේ. ඉතින් මේවත් අර සමබිමේ කොටස් හැටියට තමයි හඳුනගන්න වෙන්නේ. හොඳයි හෙට්ටිආරච්චි මහත්මයා. මම කැමතියි දැන් මැතිවරණ අපි කියන්නේ පූර්ව ප්‍රචාරක කාලයේදී අපි දන්නවා කලින් නම් අපි සාමාන්‍ය තත්ත්වයටදී මැතිවරණය පවත්වද්දී මැතිවරණ කොමිසම දෙනවා නීති රීති ප්‍රමාණයක්. ඒ කියන්නේ කොච්චර දුරට මේ අපේක්ෂකයෝ ප්‍රචාරය කරන්න ඕනේ කොහොමද, කෑම බීම දෙන්න පුළුවන්ද, බෙදන්න බෑ බඩු භාණ්ඩ, ඒ වගේ විස්තර ගොඩක් දෙනවා. දැන් මේ COVID-19 තත්ත්වයටදී මේ තිබ්බ නීති රීති වලට ඒ ටික එහෙමම තියෙද්දි ඒකට තව ටිකක් එකතු වෙන්න අනිවාර්යෙන් අවශ්‍යයි, විශේෂයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්තිත් එක්ක. ඒතර මේවා කෙටුම්පත් කරන්න ඇත්තටම මේ ක්‍රියාපටිපාටිය කොච්චර මැතිවරණ කොමිසමකට ඒ කියන්නේ ඒ බලය නීතිමය පැත්තෙන් කොහොමද බලපාන්නේ? මොකද සමහර වෙලාවට මැතිවරණ කොමිසම දෙන තීරණයක් අපි කියන්නේ සෞඛ්‍යාංශ වලට නීති රීති වලට යම් තාක් දුරකට එරෙහිව යන්න පුළුවන්. එහෙම නැත්නම් සෞඛ්‍යාංශ දෙන එක මැතිවරණ අපේක්ෂකයට අවාසිදායක වෙන්න පුළුවන් උදාහරණයක් විදියට. දැන් මම උදාහරණයක් ගත්තොත් එහෙම මම ඡන්ද අපේක්ෂකෙක් නම් මම කිව්වොත් එහෙම මම මෙවර මැතිවරණ ප්‍රචාරක කටයුතු සම්පූර්ණයෙන්ම COVID-19 අරමුදල වෙනුවෙන් වෙන් කරනවා කියලා එයත් යම් ආකාරයක ප්‍රචාරයක් වෙන්න පුළුවන් මගේ ප්‍රචාරණ කටයුතු සඳහා. ඔබතුමා ඒ වගේ තත්ත්වයක් කොහොමද දකින්නේ මේක තුලනය කර ගැනීම ගැන? දැන් ඒකයි මම මුලදීත් කිව්වේ දේශපාලන නායකයින්ට තියෙන කාරණේම තමයි මැතිවරණ කොමිසම සෞඛ්‍ය අපේක්ෂකව කාටත් තියෙන්නේ. දැන් මේක එක අපිට සෙල්ලම් කරන්න පුළුවන් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මේ කොරෝනා කියන්නේ ලෝක පරිමාවේ වසංගතයක්. ඒකේ අවසාන ප්‍රතිඵලය මිය යාම වෙන්න පුළුවන්. දැන් වාසනාවකට අපේ රටේ කොවිඩ් වැළඳිච්ච පිරිසෙන් 100%කටත් අඩු ප්‍රමාණයක් තමයි ජීවිතක්ෂයටපත් වුණේ. මම හිතන්නේ තාම හොඳට අපි ඒක කල්පනාකරණය කරගන්න. දැන් ඇමරිකාව වගේ ගත්තොත් ලක්ෂේ පැනලා මේ වෙනකොට. ඉතින් එතකොට දැන් අපේ තියෙන නීතියට අනුව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කරන නිරෝධායන මේ සෞඛ්‍ය රෙගුලාසි අපිට ඒවට පටහැනිව යන්න බෑ. දැන් මේකෙදි අපිට අපි හිතන දේවල් ඔක්කොම කරන්න බැරි වෙනවා. මේකෙදි මැතිවරණ කොමිසමට වෙනම තමන්ගේ ක්‍රමවේදය අනුගමනය කරන්න බැරි වෙනවා. සෞඛ්‍යාංශවලට වෙනම තමන්ගේ උපදෙස් මාලා ක්‍රියාත්මක කරන්න බැරි වෙනවා. ඒතර මේ මැතිවරණය තියන්නත් ඕනේ, සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නත් ඕනේ, සියලු පාර්ශවයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සලසන්නත් ඕනේ. එතකොට මේ සියලු කණ්ඩායම් එක්ක සාකච්ඡා කළා ගැටෙන තැන් තියෙනවනේ. එතකොට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සෞඛ්‍ය නිර්දේශ සහ මැතිවරණ කොමිසම සභාවේ මැතිවරණ පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග අතර ගැටෙන තැන් තියෙනවා නම් ඒ ගැටෙන තැන් අපි කල්ලාතු निराකරණය කරගන්න අවශ්‍යයි. මම හිතන්නේ දැනටමත් ඒ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. දැන් මේ සෞඛ්‍ය නිර්දේශ සකස් කරන මූලික කමිටුවේ මගේ දැනුම හැටියට මැතිවරණ කොමිසම සභාවට අදාළ නියෝජිතව සම්බන්ධ වුණා.
එතකොට දැන් ඊට පස්සේ මැතිවරණයට දෙන සෞඛ්‍ය නිර්දේශ ඔවුන්ගේ මැතිවරණ ක්‍රියාවලියත් එක්ක ගැටෙන අවස්ථා ඒගොල්ලෝ සාකච්ඡා කරමින් තියෙනවා. එතකොට මේවා අපි මේවට යම් එකඟතාවයක් දෙන්න ඕනේ. දේශපාලන පක්ෂවලත් එහෙමයි. දැන් කවුරු හරි හිතනවා නම් අපි එදා කරපු විදිහටම මැතිවරණය කරන්න ඕනේ කියලා ඒක අපි කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒගොල්ලන්ට විතරක් මේ නිරීක්ෂණ සංවිධානය හැටියට අපි දැනටමත් අපි ආචාර ධර්ම පද්ධතියක් අපේ නිරීක්ෂකයින්ට හදලා තියෙනවා. කාර්ය මණ්ඩල වලට හදලා තියෙනවා. ඒ සෞඛ්‍ය නීති රීති වලින් පිට කිසි කෙනෙක් කාර්යාලයට එන්නේ නැහැ. එතකොට මේ සීමාවන් අපි අනුගමනය කරන්න වෙලා තිබුණා. අපිට මැතිවරණයකදී අපිට හරි අමාරුයි. අපේ මුළු ස්ටාෆ් එකම අපි ගේන්න ඕනේ. හැබැයි අපි දැන් සෝෂල් ඩිස්ටන්ස් පවත්ත ගන්න අපි දැන් తాවකාලිකව කාර්යාල ගන්නවා. අපිට අතිරේක වියදමක් යනවා. දැන් අපි කවදාවත් නැතුව සෞඛ්‍ය අංශ නිලධාරියෙක් අපේ කාර්යාලයේ උදේට අපේ කාර්ය මණ්ඩල සමාජිකින් පරීක්ෂාවට ලක් කරනවා. ඔවුන්ගේ උෂ්ණත්වය බලනවා. එතකොට මේ වෙනස්කම් සිදු කරන්න අපි හැමෝම එකඟ වෙන්න ඕනේ. මොකද මේක මැතිවරණයේ පැවැත්වීමේ වගකීම මැතිවරණ කොමිෂන් සභාවට විතරක් පවරන්න බෑ දන්නා. ඒක ඒගොල්ලන්ගේ තමයි තාක්ෂණිකව වගකීම. හැබැයි දේශපාලන පක්ෂ, අපේක්ෂකව, සෞඛ්‍ය අංශ, නිරීක්ෂකව හැටියට අපි මාධ්‍යවේදීන් වන ඔබ, ඒ වගේම ජනාධිපතිතුමන් මේ හැමෝම එකතුව තමයි මේ මැතිවරණ. එහෙම කළොත් තමයි අපිට මේක සාර්ථක කරගන්න පුළුවන්. ඒ නිසා අපි මැතිවරණ කොමසාරිස්වරයාගේ අඩුපාඩු හොයමින් හෝ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශවල අඩුපාඩු හොයමින් ගියොත් අපිට කවදාවත් මේ වැඩේ කරන්න බැරි වෙනවා. නිසා මේක අපි හැමෝටම එකට එකතු වෙන්න දීපු අවස්ථාවක්. COVID-19 මේ රටේ මතභේද වලින් පිරිච්ච සමාජයේ මිනිස්සුන්ට එකට හිට ගන්න දීපු අවස්ථාවක් හැටියට තමයි මම දකින්නේ. ඉතින් ඒක අපි හරියට පාවිච්චිට ගන්න ඕනේ. හොඳයි, බොහොමත්ම ස්තුතියි රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා පැහැදිලි කිරීමට. අපි තවත් කෙටි විරාමයක් ලබා ගන්නවා ප්‍රධාන පාලක මැදිරියත් සමග. අපි අනතුරු අපේ සාකච්ඡාව අවසන් කිරීමේ අවසාන වටයටයි ප්‍රවිෂ්ඨ වන්නේ. අද අප සාකච්ඡා කරමින් සිටින්නේ ශ්‍රී ලංකාවේ මේ පවතින COVID-19 තත්ත්වය යටතේ 2020 මහා මැතිවරණය පැවැත්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳවයි. රැඳී සිටින්න අප සමගම මේ විරාමයෙන් අනතුරුව අපි නැවතත් ඔබත් සමග සම්බන්ධ වෙනවා. ඔබ නැවතත් සම්බන්ධ වන්නේ පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන සමගින්. ශ්‍රී ලංකාවේ දේශපාලන ආර්ථික සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහන නැවුම් මුහුණුවරකින් තමයි Zoom තාක්ෂණය ඔස්සේ අපි ඔබ වෙත ගෙන එන්නේ අද දිනේ සිටන්. මේ COVID-19 වසංගත තත්ත්වය සහ සමාජ දුරස්ථභාවය පිළිබඳව රජයේ නීති රීති වලට අනුකූල වෙමින් අද අපත් සමග සාකච්ඡාවට සම්බන්ධ වන්නේ රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා. එතුමා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකතුමා. එතුමා සාකච්ඡා කරමින් සිටියේ මේ COVID-19 තත්ත්වය යටතේ මැතිවරණය පවත්වන්න අවශ්‍ය මොන විදියටද සහ විශේෂයෙන්ම මැතිවරණයට පෙර සූදානම් අපි කියන මේ పూర్ව මැතිවරණ සමයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සහ ඒ පිළිබඳව పూర్ව සාකච්ඡාවයි ආරම්භ වෙමින් තිබුණේ. ඔබ දන්නවා අපි මේ සාකච්ඡාව පටිගත කරන අවස්ථාව වන විට මැතිවරණය පැවැත්වෙන්නේ කවර දිනකද කියලා අත්‍තරම මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් අපි හිතනවා මේ වැඩසටහන ඔබ නරඹන මොහොතේදී ඔබ දන්නවා මැතිවරණය පැවැත්වෙන්නේ කෙදිනකද කියන බලාපොරොත්තු ඇතුව තමයි අපි මේ වැඩසටහන පටිගත කරන්නේ. රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා ඔබතුමා පැහැදිලි කරා పూర్ව මැතිවරණ කාලය සම්බන්ධව. මගේ ප්‍රශ්නය තමයි ඔබතුමා දැන් අපි මැතිවරණ දිනය ගත්තොත් එහෙම ඔබතුමා මේක යන්තම් ස්පර්ශ කරා වැඩිහිටියන් අපි දන්නවා ඔවුන් තමයි මේ COVID-19 වසංගතය සඳහා වැඩි අවධානමක් තිබෙන්නේ වෛද්‍ය උපදෙස් අනුව. එතකොට ඔවුන්ට විශේෂ කාලයක් අපි ලබා දෙනවා නම් ඡන්දය ප්‍රකාශ කරන්න. ඇත්තටම තනි දිනකින් මේ මැතිවරණය අපිට පවත්වන්න පුළුවන්ද? මොකද ගියවරත් උදේ 7 ඉඳලා හවස 5 වෙනකම්ම ජනාධිපතිවරණයේදී මැතිවරණය පැවැත්තුවා. ඒ ඇවිල්ලා ඡන්ද දායකයන්ගේ ප්‍රමාණය යම්කිසි ප්‍රමාණයකට වැඩි වුණා කියන අවස්ථාව අනුව අපි දැක්ක ඡන්ද ප්‍රතිඵලවලත් පසුගිය වතාවන් වලට වඩා විශාල ප්‍රතිශතයක් ඡන්දය පාවිච්චි කරලා තිබුණා. මේ තත්ත්වය යටතේ මීටරයක දුර තියාගෙන ඇවිල්ලා අපි කියනවා හෑන්ඩ් සැනිටයිසර් වගේ මොනවා හරි පාවිච්චි කරලා ඡන්දය පාවිච්චි කරලා තනි දිනයකින් අපිට ඡන්දය තියන්න පුළුවන්. ඔව් ඇත්තටම මේක ටිකක් සැලකිය යුතු අභියෝගයක්. හැබැයි මැතිවරණ කොමිෂන් සභාවට මේ සඳහා ක්‍රියාමාර්ග ගන්න පුළුවන් වෙන්නේ තියෙන නීතිමය රාමුව තුල. එතකොට ඒ රාමුව තුල කොහොමද වුන් මේ හැම ඡන්දදායකයෙක්ම ඡන්දපොළට එන හරවා යවන්නේ නැතුව ඡන්දය පාවිච්චි කරන්න අවශ්‍ය පහසුකම් සලසන්නේ. එතකොට එක ක්‍රමයක් තමයි පහුගිය වතාවෙත් ඔබ සඳහන් කළා වගේ මේ කාලය දික් කරන්න පුළුවන්. කාලය පැයකින් දික් කරපු එක දෙකකින් දික් කරන්න පුළුවන් කියලා. මට මතකයි
මම 2009 අවුරුද්දේ පිලිපීනේ ඡන්ද විමසීමකට සහභාගී වුණා. සම්පූර්ණම මැෂින් හරහා තමයි සිද්ධ වුණේ. ඔවුන් ඡන්දේ හවස 4ට අවසන් කරන්න තිබිච්ච එක රාත්‍රී 8 දක්වා කල් දැම්මා. එතන ලංකාවේ එවැනි කල් දැමීම් කරන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් ද ඡන්ද ප්‍රමාණය වැඩි තැන්වල දැන් අපි දන්නවා සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථානයක ඇවරේජ් 1200ක් වගේ තමයි ඉන්නේ. සමහර මධ්‍යස්ථානවල 600 ඉඳලා වගේ ඡන්දදායකයෝ ඉන්නවා. ඒත් ඡන්ද ප්‍රමාණය වැඩි තැන්වලට අපිට විකල්ප තවත් ක්‍රමයක් අනුගමනය කරන්න පුළුවන්. කාන්තාව සහ පිරිමි වෙන් කරලා වේගවත් කරන්න පුළුවන්. ඡන්ද පෙට්ටි ප්‍රමාණය සහ නිලධාරීන් වැඩි කරලා පෝලිං දෙකකට මේක යවන්න පුළුවන්. එහෙම නැත්නම් ඡන්ද පෝලිං බූත් දෙකක් සම්පූර්ණයෙන්ම ආසන්නයේ අපිට ඇති කරන්න පුළුවන්. දැන් මේවා විකල්ප විදිහට හිතන්න පුළුවන් කාරණා. සහ ඒවා ප්‍රායෝගිකව කරන්න පුළුවන් කාරණා. ඊළඟට දැන් ඔබ කිව්වා වගේ වැඩිහිටියන්ට සහ ගර්භණී මාතාවන්ට ඒ වගේම ආබාධිත අයට ඒ අයට ඡන්දේ පාවිච්චි කරන්න යම් වෙනමම විශේෂ කාලයක් ඒ කියන්නේ ඕනෑම කාලයක් තුල එන්න පුළුවන්. හැබැයි විශේෂත්වයක් සලකලා ඔවුන්ට උදෑසන කාලේ යම් කාලයක් අපිට වෙන් කරන්න පුළුවන්කම තිබෙනවද? නැත්නම් ඔවුන්ට ඡන්දේ පාවිච්චි කරන්න පහසුකම් සලසන්න පුළුවන්ද? ඊළඟට දැන් මෙතෙන්දී වෙනවා අපිට දැන් උස්සත්වයේ වගේ බලනවා නම් ඡන්ද පොලේදී. එතකොට උස්සත්වයේ වැඩි අයට ඡන්දේ පාවිච්චි කරන්න වෙනම පහසුකම් සලසන්න වෙනවා. එතකොට මේවා ටිකක් වෙනදා කරපුවට වඩා වෙනස් ක්‍රමයක්. දැන් අපි දැක්කා මැතිවරණ සභාවේ සභාපතිතුමා කියනවා හැම ඡන්ද මධ්‍යස්ථානයක ආශ්‍රිතවම සෞඛ්‍ය නිලධාරියෙක් අනියුක්ත කරනවා කියලා. ඒකට ඒ හරහා සෞඛ්‍ය ආරක්ෂණය ලබලා දෙන්න. ඊළඟට තව අපිට ඡන්ද පොලේදී එන්න පුළුවන් කාරණා තමයි මේ එකම පෑන පාවිච්චි කරන්න පුළුවන්ද? එතකොට ඒකෙනුත් මේ අපිට කොරෝනා එන්න පුළුවන්ද? දැන් මේවා පිළිබඳව ජනතාව දැනුවත් කරන්න ඕනේ. ඒකට ඒක විකල්ප වශයෙන් ගෙදරින් පෑනක් ගේන්න ඉඩ කඩ අපිට දෙන්න පුළුවන්ද? ඊළඟට ඡන්ද පොලේදී ඒ පෑන ඇල්ලූ පමණින්ම කෙනෙකුට කොරෝනා ආසාදනය වෙන්න පුළුවන්. දැන් අපි දන්න අපේ සාමාන්‍ය අවබෝධය තුල එහෙම වෙන්නේ නැහැ. අපි ආපහු ඡන්ද පොලෙන් එළියට යනකොට නැවත අත සෝදගෙන යනවා නම් අපි ඒ කාලය තුල අපේ මූණ ස්පර්ශ කරන්නේ නැත්නම් ඒ පෘෂ්ඨයක් මත තිබිච්ච එකක් එහෙමම වෙන්නේ නැහැ. දැන් මේවා ගැන අතනම සෞඛ්‍ය අංශ වලින් නිශ්චිත තොරතුරු දෙන්න ඕනේ. දැන් අපි වෛද්‍යවරු නොවි අපිට මේවා කියන්න අයිතියකුත් නැහැ. හැබැයි මේවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සෞඛ්‍ය අංශයි මැතිවරණ නිලධාරීනුයි දේශපාලන පක්ෂයි අතර යම් එකඟතාවයක් තියෙනවා. දැන් මේ වගේ අර්බුදයකදී කොහොමද අපි ඡන්දපොළ කළමනාකරණය කරගන්නේ? ඊළඟ ඡන්දපොළ අවසන් වුණාම කොහොමද අපි ගණන් කිරීම කළමනාකරණය කරගන්නේ? වෙනදා වගේම 5 දෙනාම එවන්න ඕනද ගණන් කිරීමේ මධ්‍යස්ථානට? අපිට පුළුවන් ද එක්කෙනෙක් විතරක් එවලා අනිත් අයට CCTV හරහා මේක බලන්න දෙන්න? නැත්නම් අපිට මේ ඡන්ද ගණන් කිරීමේ ශාලාව අපිට පුළුල් කරන්න පුළුවන්ද? ලොකු හෝල් වලට. එතකොට ගණන් කිරීම එක දවසකදී කරන්නේ නැතුව ලොකු හෝල් විතරක් අරගෙන අපිට මේ වැඩේ කරන්න පුළුවන්. අර සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන. නිසා වැදගත් වෙන්නේ දැන්නාත් මේක කරන්න පුළුවන් කියලා කියන සිතුවිල්ලෙන් විකල්ප ක්‍රමවේද ගැන අපි අවධානය යොමු කරන එක. මම හිතන්නේ එහෙම හිතුවොත් මොකද මේ ප්‍රශ්නේ ආවේ නැත්තම් අපිට එහෙම හිතන්න අවස්ථාවක් එන්නේ නැහැනේ. ඒකට අපිට ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අපි මැතිවරණේ තියන්නත් ඕනේ. සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරන්නත් ඕනේ. ජනතාවගේ ආරක්ෂාව සලසන්නත් ඕනේ. හැම පුරවැසියෙකුටම ඡන්දේ ලබා දෙන්න පුරුම උත්සාහය දරන්නත් ඕනේ. ගොඩාක් දේවල් අපිට මේකේ බලන්න තියෙනවා. හැබැයි අපි හැම කෙනෙක්ම මේකට සාමූහික සහයක් දෙනවා නම් මැතිවරණ කොමසාරිස්වරයාට මේක ජයග්‍රහණය කරගන්න පුළුවන්. අපි දැන් ලෝකෙට යම් ආදර්ශයක් දීලා තියෙනවා. මේ කොරෝනා මර්ධනය කර ගැනීම සම්බන්ධයෙන්. කොරෝනා බරපතල ලෙස සමාජය තුළට ව්‍යාප්ත වීම වළක්වා ගන්න ශ්‍රී ලංකා රජය සමත් වෙලා තියෙනවා. ඒකට ජනාධිපතිවරයාත් සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශවලටත් ඒ ගෞරවය යන්න ඕනේ. ඒ වගේම ඡන්දදාය මිනිස් පුරවැසියොත් ඒකට සහාය දීලා තියෙනවා. ඉතින් ඒ වගේ එකදු කොරෝනා රෝගියෙක්වත් අලුතෙන් එකතු නොවන ආකාරයට අපි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ගන්න සමත් වුණොත් ඡන්දදායකින්ගේ ඡන්දේ භාවිතා කිරීමේ ප්‍රතිශතයත් සාමාන්‍යයෙන් අපි 70ක් 80ක් අතර තියෙන පාර්ලිමේන්තු මැතිවරණදී ඒකත් ප්‍රශස්ත මට්ටමක අපිට පවත්වා ගන්න පුළුවන් වුණොත් මම හිතන්නේ ලංකාව ලෝකයේ ඉදිරියේ අභිමානවත් රටක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදයත් රැකගත්ත සෞඛ්‍යයත් ආරක්ෂා කරගත්ත අභිමානවත් රටක් බවට පත් කරගන්න පුළුවන්. හැබැයි අපි ඒකට මැතිවරණ කොමසාරිස් කොමිසම බිත්තියට තියලා හෝ සෞඛ්‍ය අංශ බිත්තියට තියලා හෝ මේ කටයුත්ත අපිට කරන්න බෑ. ඒ අපි හැමෝම සාමූහිකව හිතුවොත් මේක කරන්න පුළුවන් කියන විශ්වාසය තමයි අපි ඉන්නේ.
බොහොම ස්තුතියි හෙටිආරච්චි මහත්මයා. මම මීළඟට කැමතියි දැනගන්න විශේෂයෙන්ම ඔබතුමා මේ මැතිවරණ කටයුතු වගේම ඔබතුමා ඉන්නවා මේ මාර්තු 12 ව්‍යාපාරෙත් ඉතාමත්ම සක්‍රිය සමාජිකයෙක්. මම කැමතියි දැනගන්න විශේෂයෙන්ම මාර්තු 12 ව්‍යාපාරයේ මූලික වශයෙන් මේ අපි කියන්නේ ක්ලීන් පොලිටික්ස් නැත්නම් මේ දූෂණයෙන් ප්‍රචණ්ඩත්වයෙන් තොර සාර්ථක සාමකාමී සමාජයක් සාමකාමී දේශපාලකයන් සඳහා තමයි මාර්තු 12 ව්‍යාපාරය නිතරම පෙනී හිටින්නේ. ඔබතුමා කොහොමද දකින්නේ මේ අපි දන්නා ජනතාවගෙන් නැගෙන විශාල චෝදනාවක් තමයි හැම මැතිවරණයක් ගානෙම මේ ක්‍රමය එන්නම දූෂණය වෙනවා කියන එක තමයි සාමාන්‍ය ජනතාව නිතරම කියන්නේ. හැම මැතිවරණයක් ගානෙම මම හිතන්නේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල යම් කිසි විශාල අඩුවීමක් තිබෙනවා. නමුත් එන දේශපාලඥයන්ගේ නැත්නම් ජනතාව තෝරන ජනතා නියෝජිතයන් එන්නම ඔවුන්ගේ ගතිගුණ පිරිහීමකට ලක් වෙනවා කියන මතය තමයි ජනතාවගේ පැත්තෙන් අහන්න ලැබෙන්නේ. මම හිතන්නේ අපි හැමෝම දන්නවා 225ම එපා කියන තත්ත්වයට පවා මාධ්‍යවල මේ පිළිබඳව සාකච්ඡා වුණා. ඇත්තටම ඔබතුමා කොහොමද මේ තත්ත්වය දකින්නේ? ඔබතුමා සාකච්ඡා කරා මේ අපේක්ෂක වියදම් පාලනය කිරීම පිළිබඳව වගේ කාරණා සම්බන්ධව. ඇත්තටම අපිට ප්‍රගතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේ පාර? මොකද ජනාධිපතිවරණයකට වඩා මේක ටිකක් වෙනස්. මොකද ජනතා නියෝජිතයෝ ජනතාවට පත් කර ගැනීමට ජනාධිපතිවරයාත් අනිවාර්යෙන් ජනතා නියෝජිතයෙක්. නමුත් ඊට වඩා මේ දිස්ත්‍රික්කයේ නැත්තම් මේ ආසනය පදනම් කරගෙන පත් කර ගැනීමට අවස්ථාවක් තිබෙනවා. යම් කිසි වෙනසක් වෙයිද මේ පාර? මම කියන්නේ වෙනසක් කියලා කියන්නේ ජනතාවගේ පැත්තෙන් ජනතාවගේ නිශ්චිත නියෝජනයක් මේ සඳහා ලැබෙයිද? අනිවාර්යයෙන්ම වෙනසක් විය යුතුයි. මම හිතනවා වෙනසක් අපිට කරන්න පුළුවන් කියලා. දැන් මාර්තු 12 ව්‍යාපාරයේ අපි මේ මතවාදය අදහස සමාජයේ අපි මූලික වශයෙන් සාකච්ඡා කළේ 2008-9 වගේ කාලේ. හැබැයි මේක අපි විධිමත්ව දේශපාලන පක්ෂ එකඟතාවයේ එන්නේ 2015 අවුරුද්දේ මාර්තු මාසේ 12 වෙනිදා. දැන් ඒ කාලේ ඉඳලා මේ වෙනකොට ඔබ ඔය කියන සමාජ කතිකාව නිර්මාණය කරන්න අපි සමත් වෙලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව පිරිසුදු කළ යුතුයි, දේශපාලඥයෝ පිරිසුදු විය යුතුයි, දූෂණයෙන් තොර විය යුතුයි කියන සමාජ කතිකාව දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ගමේ ගොඩේ හැම තැනම මේ සංවාදේ මතුවලා තියෙනවා. හැබැයි මේවා අර මතු පිටින් අරගෙන මුළු පාර්ලිමේන්තුවම 225ම දූෂිතයි කියන මතේ මාර්තු 12 ව්‍යාපාර හැටියට අපි නැහැ. මොකද අපි දන්නවා පාර්ලිමේන්තුව තුල දැන් මාර්තු 12 ව්‍යාපාර සම්බන්ධ මන්ත්‍රීවරුත් ඉන්නවා 30ක් විතර. දේශපාලන ભેදයකින් තොරව ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ තවත් පක්ෂ ගණනාවක් සම්බන්ධ වෙච්ච පිරිසක් ඉන්නවා. ඊට අමතරව තව පිරිසක් ඉන්නවා පාර්ලිමේන්තුවේ තමන්ගේ කාර්යභාරය සිද්ධ කරන අය. ඒ වගේම සාපේක්ෂව දූෂණ චෝදනා එල්ල නොවිච්ච අය. එහෙම නැත්නම් අඩුවෙන් එල්ල වෙච්ච අය කියලා කියන්න පුළුවන්. ඊළඟට මේ 225න් අඩුම තරමෙන් පාර්ලිමේන්තුවේ 50ක් 60ක් ඵලදායීව යම් දායකත්වයක් දරනවා. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුව පවතින්නේ. දැන් පාර්ලිමේන්තුවේ බැලු බැලමට අපි ඉන්න රැස්වීම වගේම පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවල කමිටුවල මහජන යෝධයෝ විශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා මේ සමස්ත පාර්ලිමේන්තුවම දූෂිතයි හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියල්ලම එළවන්න ඕන කියන මතය අපි නැහැ. එහෙම හිතනවා නම් ඒක වැරදි. අපිට හැබැයි වැදගත් වෙනවා මේ පාර්ලිමේන්තුවේ දැන් අපි දැන් මේ කොරෝනා මැද්දේ සෞඛ්‍ය ආරක්ෂණ අභියෝගයක් මැද්දේ අපි පාර්ලිමේන්තුවට මිනිස්සු පත් කරගන්න. එතකොට අපි පුරවැසියෝ හැටියට සමත් වෙන්න වෙනවා ඒ පාර්ලිමේන්තු කාර්යභාරය කරන්න හැකියාව තියෙන පිරිස් පත් කරගන්න. දැන් පාර්ලිමේන්තුවේ ප්‍රධාන වශයෙන්ම නීති සම්පාදනයේ පළවෙනි පියවර. ඊළඟට ආණ්ඩු පක්ෂයට එන අය ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියට දායක වෙනවා. පාර්ලිමේන්තුවත් අනිත් ඇතුළුව. ඊළඟට මූල්‍ය පාලනය. එතකොට මේවට හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම පාර්ලිමේන්තුවේ ජනතාවගේ හදගැස්ම තේරෙන පිරිසක් වෙන්න ඕන පාර්ලිමේන්තුවට එන්න. ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳ සංවේදීභාවයක් සහිත පිරිස් වෙන්න ඕන පාර්ලිමේන්තුවට. දැන් ඔය මේකෙදි කියවෙනවනේ අධ්‍යාපනයත්. ඇත්තටම අධ්‍යාපනය කියන එක අත්‍යවශ්‍යම කාරණයක් හැටියට අපි දකින්නේ නැහැ. දැන් අධ්‍යාපනයෙන් ඉතාම ඉහළ වුණාට වැඩක් නැහැ. ඔහු ප්‍රායෝගික කෙනෙක් නෙමෙයි නේද? ඔහු ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳ සංවේදී කෙනෙක් නෙමෙයි නේද? නැත්නම් ඒ ජනතා ප්‍රශ්නයට විසඳුම් හොයන්න ඔහු ශක්තිමත් අවබෝධයක් සහිත කෙනෙක් නෙමෙයි නේද? ඒ නිසා වැදගත් වෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුවට මේ ජනතා අවශ්‍යතාවයන් ඉෂ්ට කරන්න පුළුවන් ප්‍රතිපත්ති නීති සම්පාදනය කරන්න පුළුවන් ජනතාව වෙනුවෙන් ජනතාවගේ මූල්‍ය කළමනාකරණය කරන්න පුළුවන් පිරිසක් පත් කරගන්න අපි සමත් වෙනවද කියලා මේක ඒ තරම් ලේසි කටයුත්තක් නෙමෙයි දන්නාත්. මොකද අපේ රටේ දේශපාලනය හැසිරෙන ආකාරයට පක්ෂ දේශපාලනය තමයි අපි ප්‍රමුඛ කරගෙන තියෙන්නේ.
ඒ වගේම ජනප්‍රිය දේශපාලනයක් අපි තුල තියෙන්නේ. දැන් දක්ෂ හොඳ මිනිස්සු සමහරවිට මැතිවරණ ව්‍යාපාරයේ සල්ලි වේදම් කරන්න උන්ට අතිරේක මුදල් නැහැ. එතකොට සල්ලි වේදම් කරන අය නිතරම රූපවාහිනියේ පෙනී සිටින අය පුවත්පත්වල දැනීම් දාන අය තමයි අපි හිතන්නේ අන්න බඩු කියලා. ඒක වැරදි. අනිත් කාරණේ තමයි දන්නාත් අපේ තියෙන ප්‍රශ්නේ අපි හොඳ මිනිස්සු අගය කරන්නේ නැහැ. අපි දේශපාලඥයෝ දූෂිතයි කියලා කියනවා. ඒ දූෂිත දේශපාලන පත් කරගෙන ඉන්නේ කවුද අපි? මේ රටේ මහ ජනතාව. ඊළඟට හැම දේශපාලඥයම දූෂිත නැහැ. හොඳ දේශපාලඥයෝ අපි වැරදි කරන දේශපාලඥයා විවේචනය කළාට හොඳට කටයුතු කරන දේශපාලඥයෝ අපි අගය කරන්නේ නැහැ. අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දිහාත් බලන්නේ මල ගෙදරට එනවා නම් මගුල් ගෙදරට එනවා නම් ඇවිල්ලා අස්සම් කරන්න අසනක් ගහන්න එනවා නම් මල ගෙදරට කුටු ටික කැම ටික සප්ලයි කරනවා නම් අපිට පිටතට්ටුවක් දානවා නම් ඔක තමයි අපි බහුතරයක්. තරකිට 20ක් විතර දේශපාලනය. ඒකට ඒකෙන් අපි ගැලවෙන්න අවශ්‍යයි. ඉතින් ඒ ගැලවීමේදී මේ රටේ බුද්ධිමත් ජනතාව කල්පනා කරන්න ඕනේ. කොහොමද එක එක තලවලට අපේක්ෂකව පත් කරන්නේ? පළාත් පාලනයට පත් කරනකොට කොයි වගේ කෙනෙක්ද අපි යවන්න ඕන? පළාත් සභාවට පත් කරනකොට අපි කොයි වගේ කෙනෙක්ද පත් කරන්න ඕන? පාර්ලිමේන්තුවට ප්‍රතිපත් සම්පාදන ක්‍රියාවලියට කෙනෙක් පත් කරනකොට කොයි වගේ කෙනෙක්ද පත් කරන්න ඕන? ඒ නිසා අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපි හිතනවා මේ අගෝස්තු මාසේ දිනයක මැතිවරණය පැවැත්වෙයි කියලා. එතකොට ඒ මැතිවරණයේදී අපේ රටේ ප්‍රධාන කුළුණු තුනෙන් එකක් වෙන ව්‍යවස්ථාදායකයට ඒ මහජන අභිලාෂයන් ඉෂ්ට කරන්න පුළුවන් 225ක් යැවීම ඡන්දදායකයෝ වන අපේ පූර්ණ වගකීමක් වෙනවා. හොඳයි හෙට්ටිආරච්චි මහත්මයා, මම අවසාන භාගයට අපේ සාකච්ඡාවේ පැමිණ තිබෙන්නේ. මම කැමති දැනගන්න විශේෂයෙන්ම ජනතාවට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය කුමක්ද? මොකද අපි දන්නවා කොහොම මේ ඡන්දය මොන විදියට මොන නීති රීති යටතේ පැවැත්වුණත් අපි දන්නවා ජනතාවගේ අතේ තමයි අවසාන බලය තිබෙන්නේ. කුමන මැතිවරණ ප්‍රචාර ක්‍රමය අනුගමනය කරත් කුමන නීති රීති යටතේ ඡන්දය පැවැත්වුවත් අවසානයේ ජනතාවට තීරණය කරන්න පුළුවන් තමන් කවුද පාර්ලිමේන්තුවට යවන්නේ කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් දකින සම්ප්‍රදාය තමයි මට අපගේ සහෝදරයෙක් ප්‍රශ්නකුත් යොමු කරලා තිබෙනවා මේ මෙච්චර කල් කොහොම පත් කරත් අපි හැමදාම දුප්පත් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. විශේෂයෙන්ම ජනතාව තෝරා ගැනීම ඔවුන්ගේ තෝරා ගැනීම අනුව විශේෂයෙන්ම මේ දුප්පත් කමම නැවත දඩමීමා කරගෙන ඒ ජනතාවටම යම්කිසි මුදල් ප්‍රතිපාදන ආහාර විවිධ ද්‍රව්‍ය බෙදමින් එයම දඩමීමා කරගෙන එයින්ම නැවත පාලන පන්තියක් පැවැත්වීම තමයි සාමාන්‍ය සම්ප්‍රදාය බවට පත් වෙලා තිබෙන්නේ. ජනතාව මෙතනින් ඔබට සිටිය යුතු වන්නේ ඇයි සහ ඔබතුමා ඒ සම්බන්ධව අවසාන වශයෙන් ජනතාවට ලබා දෙන පණිවිඩය මම කැමතියි දැනගන්න. දැනත් එක කාරණයක් කියන්න ඕනේ. අපි අර සම්ප්‍රදායිකව කියනවානේ අපි ඉගෙන ගත්ත කාලෙත් මේ සංවර්ධනය වෙන රටක්, අපේ තාත්තලා ඉගෙන ගත්තේ සංවර්ධනය වෙන රටක් කියලා, සීයලා ඉගෙන ගත්තෙත් එහෙමයි, අදත් ඒකයි කියලා. මම හිතනවා ඒක ටිකක් වෙනස් වෙලා තියෙනවා. දැන් අපි මධ්‍ය ආදායම් ලබන රටක් බවට මේ සංඛ්‍යා අනුව ඇවිල්ලා තියෙනවා. දැන් ඒක හරිද වැරදිද කියන එක මතයක් තියෙන්න පුළුවන්. හැබැයි අපි නිකන් හැරිලා බැලුවොත් අපේ පුංචි කාලේ රට තිබිච්ච තැනයි අද තියෙන තැනයි අතර යම් වෙනසක් තියෙනවා. මේ දේශපාලන නායකයන්ගේ දේශපාලන නායකත්වය වඩා හොඳට තිබුණා නම් ඊට වඩා හොඳ තැනකට රට ගෙනියන්න තිබුණා කියලා කියන්න පුළුවන්. හැබැයි යම් ආකාරයක භෞතික දියුණුවක් අපි ලබලා තියෙනවා. මේ පාලකයෝ කවුරු පාලනය කළත් ඒකට ඒ ගෞරවය අපි දෙන්න ඕනේ. ඒ වගේම දූෂණය සහ අනිකුත් කාරණාත් ඒ විදිහටම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඡන්දදායකව හැටියට මේ වෙලාවේ අපි කල්පනා කරන්න ඕනේ. මම හිතන්නේ මේ මැතිවරණයේදී අපි කල්පනා කරන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම අපි සෞඛ්‍ය ආරක්ෂණයේ සහිතව අපි හැම කෙනෙක්ම ඡන්ද පොළට ගිහිලා ඡන්දේ පාවිච්චි කළ යුතුයි කියන කාරණය. පුළුවන් හැම කෙනෙක්ම. මොකද මේ ව්‍යවස්ථාදායකයට අපි බැන ඉඳලා අපි ඡන්ද පොළට ගියේ නැත්තම් අපි අකමැතිම කෙනා තේරීපත් වෙන්න පුළුවන් පාර්ලිමේන්තුවට. එතකොට මේ පාර්ලිමේන්තුවෙන් තමයි මම ඉස්සෙල්ලා කියපු නීති ටික සම්පාදනය වෙන්නේ. ප්‍රතිපත්ති ටික සම්පාදනය වෙන්නේ. අපි වරිමිනිය කැරියේ නැත්තම් අපේ මුදල් ටික කළමනාකරණය වෙන්නේ නැහැ. ණය ගන්න ඕනේ. ඒ ණය වලට සීමාවක් තියෙන්න ඕනේ. ඒ ණය ගන්නකොට කොයි මේ පොලි ප්‍රතිශතය කොහොමද තියෙන්නේ? අපේ ආර්ථිකයේ කොයි විදිහටද අපි හසුරවගන්නේ? ලෝකයේ ඉදිරියේ අපි කොහොමද අපේ මධ්‍යස්ථභාවයේ රැකගෙන රට ඉස්සරහට ගෙනියන්නේ? මේ වගේ මුළු රටම විධායක ජනාධිපතිවරයාත් එක්ක මුළු රටේම ඊළඟ තීන්දුව ගැනීමේ යාන්ත්‍රණය වෙන්නේ පාර්ලිමේන්තුව.
එතකොට අපි මේ කාලය තුල දැන් ඉදිරි මාස දෙකක් අපි හිතුවොත් මැතිවරණ ප්‍රචාර කටයුතු වලට යනවා කියලා. මේ කාලය තුල අපි බලන්න ඕනේ දේශපාලන ભેදයක් බලන්නේ නැතුව. මම මේක මෙහෙම කිව්වට මිනිස්සු එහෙම තමයි බලන්නේ. තමන්ගේ පක්ෂය තමයි දිහා බලන්නේ. ඒ අඩුම තරමේ පක්ෂ දිහා බලලා හරි. ඒ පක්ෂයේ ඉන්න අය අතරේ මොකද ඕනම පක්ෂයක ඉන්න අපේක්ෂකයෝ සියලු දෙනාම පත් වෙන්නේ නැහැනේ. මොකද ඔය ලයිස්තුවේ සභාපතිතුමා කියනවා වගේ 3 දෙනෙක් අනිවාර්යයෙන්ම මුලදීම පරාද වෙනවා. මොකද වැඩිපුර 3 දෙනෙක් දානවා ලයිස්තුවට. ඒ කියන්නේ නිතරගෙන් ගියත් 3 දෙනෙක් පරාදයි. හැබැයි ඔය හැම ලයිස්තුවකම වගේ පක්ෂ ගොඩකින් ඉල්ලනකොට පක්ෂ ගොඩක් ඉල්ලනකොට හැම ලයිස්තුවකින්ම අඩුම තරමේ 3 එකක් එළියට යනවා නිශ්චිතව. බොහොම කලාතුරකින් තරක තමයි ඒක වෙනස් වෙන්නේ. ඒතර ඒ නිසා අඩුම තරමෙන් පක්ෂයේ Taman ඡන්ද දෙන්න බලාපොරොත්තු වෙන පක්ෂයේ අපේක්ෂකයෝගේ ක්‍රියාකාරීත්වය මේ මාස දෙක තුල අධ්‍යයනය කරන්න. ඊළඟට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයේ පහුගිය කාලේ තත්ත්වයන් පිළිබඳව අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කළා යම් මොකද ඔබට මනාප තුනක් දෙන්න පුළුවන්. අපේක්ෂකෝ 10ක් 15ක් අතරින් ඔබට 3 දෙනා තෝරගන්න පුළුවන්. ඉතින් ඒ 3 දෙනා තෝරගන්නකොට ඒ බලන්න ඔවුන්ට පුළුවන් ඕනනම් අපි අර ස්කෝ කාඩ් එකක් වගේ අපිට එකක් හදාගන්න. මෙයා දූෂිත පුද්ගලයෙක්ද? මෙයා පරිසරයට හානි කරලා තියෙනවද? මෙයා සමාජ විරෝධී ව්‍යාපාර කරලා තියෙන කෙනෙක්ද? මෙයාට අපි වෙනුවෙන් නීති ප්‍රතිපත්ති සම්පාදනයේ දැනුම තියෙන කෙනෙක්ද? මෙයා මිනිස්සු පිළිබඳව සංවේදීභාවයක් තියෙන කෙනෙක්ද? හැම ඡන්දදායකයාටම පුළුවන් ඕනනම් Tamanටම අනන්‍ය වූ ලේඛනයක් සකස් කරගන්න. ඒක දාලා බලන්න ඕනේ මේ අපේක්ෂකෝ ටික දාලා. තමන්ගේ පක්ෂේ. තමන් පක්ෂේ මාරු කරන්න කැමති නැත්තම්. තම කියන්නේ පක්ෂ ගැන හිතන්නේ නැතුව පාර්ලිමේන්තුවට හොඳ 225ක් තමයි යවන්න ඕනේ. යම් කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ගේ පක්ෂය අතාරින්න බැරි නම් හදාගන්න ලයිස්තුවක් තමන්ටම අනන්‍ය වෙච්ච. ලියන්න අපේක්ෂකෝ ටික තමන්ගේ පක්ෂේ. බලන්න දීලා කොහොමද ලකුණු කවුද හොඳ කියලා. ඒ වගේ යම් නිශ්චිත ක්‍රමයකට අපි සම්ප්‍රදායිකව කතිර ගහන්නේ නැතුව ටීවී එකේ දැක්කට කතිර ගහන්නේ නැතුව ජනප්‍රිය කතා කිව්වට කතිර ගහන්නේ නැතුව වැඩි පෝස්ටර් ප්‍රමාණයක් ප්‍රදර්ශනය කළාට කතිර ගහන්නේ නැතුව පිටට තට්ටු දැම්මට කතිර ගහන්නේ නැතුව මලගෙදෙට්ට ආවට කතිර ගහන්නේ නැතුව පාර්ලිමේන්තු කාර්යභාරය කරන්න පුළුවන්. හැබැයි ජනතාව පිළිබඳ සංවේදීභාවයක් තියෙන. අපේ තියෙන ජනතාව ප්‍රශ්නේ හුඟක් වෙලාවට ජනතාව පිළිබඳ සංවේදීභාවයක් තියෙන පිරිස්ම තමයි ඔය සමහර අයථා දේවල් උත් කරන්නේ. ඒතකොට මිනිස්සු බරපතල ප්‍රශ්නයකට ගැටෙනවා. මේ මිනිස්සයා හොඳයි හැබැයි ඒ වගේම තමයි අනිත් පැත්ත. ඉතින් මේක හරි අමාරුයි තුලනය කරගන්න. උගත්තු සමහරට හොරකම් කරන්න නැති වෙන්න පුළුවන් සාපේක්ෂව. ඒක හොරකම කළොත් ඒකත් හොයාගන්න බැරි වෙන්න. හැබැයි මිනිස්සු සම්බන්ධයෙන් සමහරලාට සංවේදී නැති වෙන්න පුළුවන්. ඉතින් මේක අපිට කියන්න බෑ සමහර උගත්තු හොඳම හැම අතින්ම හොඳ වෙන්න පුළුවන්. සමහර උගත් නැති මිනිස්සු පාර්ලිමේන්තුවේ නීතිඥයින්ට ඉංජිනේරුවන්ට වඩා ඵලදායීව කටයුතු කරනවා අපි මේ පහුගිය පාර්ලිමේන්තුව දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ඡන්දදායකයෝ හැටියට අපි ඡන්දේ පාවිච්චි කරන්න කලින් මේ වගේ ඇනලිසිස් එකක් කරලා මේ වගේ සංසන්දනයක් කරලා අපි උත්සාහ කළොත් අපිට පුළුවන් ප්‍රමාණයට ඊළඟ පාර්ලිමේන්තුව ප්‍රශස්තම පාර්ලිමේන්තුව කරගන්න බැරි වෙයි. හැබැයි තිබිච්ච පාර්ලිමේන්තුවට වඩා යම් සාධනීය දැනකට අපිට එන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳයි, බොහොම ස්තුතියි රෝහණ හෙට්ටිආරච්චි මහත්මයා අපත් සමග අද සාකච්ඡාවට සම්බන්ධ වුණාට. අප සාකච්ඡා කරේ මේ පවතින COVID-19 තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ මැතිවරණ සිතියම මොන ආකාරයකද ඉදිරියට ගෙන අයුත්තේ සහ 2020 මහ මැතිවරණය පැවැත්විය යුත්තේ කෙබඳු කාරණාවක් සහ කෙබඳු කාරණා සැලකිල්ලට ගනිමින්ද කියලා එතුමා අවසාන වශයෙන් ප්‍රකාශ කළේ පිටට තට්ටු දැම්මට මොනවා හරි ගෙනල්ලා දුන්නට එහෙම ඡන්දේ දාන්න යන්න එපා. ඊට වඩා ගැඹුරින් ඔබගේ මනාපය ගැන හිතලා බලන්න. මොකද ඔබ තමයි අවසාන වශයෙන් තීරණය කරන්න කියන මතය තමයි එතුමා ඉදිරිපත් කරේ. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අපත් සමග අද සාකච්ඡාවට සම්බන්ධ වුණාට. අප ඔබටත් ස්තුතිවන්ත වෙනවා මෙතෙක් වෙලා අපත් සමග සාකච්ඡාවේ රැඳී සිටියාට. අපි Zoom තාක්ෂණය ඔස්සේ තමයි අද සාකච්ඡාව ගෙනාවේ. මෙවැනිම තවත් ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ආර්ථිකය සමාජීය තොරතුරු පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරන පබ්ලික් ස්පේස් ශ්‍රී ලංකා වැඩසටහනකින් ඔබව හමුවන බලාපොරොත්තු ඇතුව අපි ඔබෙන් සමුගෙන යනවා. ඔබට සුබම සුබ රාත්‍රියක්.